කවුරුත් සාදුකාරයක් පවත්වනවා. නමස්කාරය කියන්නේ මාසි සමාන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि आमेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मद्यपमा दत्ताना वेरमणि सिक्खापदं समादियामि प्रणीत गिलांपस बुद्ध पूजाव अर्थान सूर्यबुद्धादी से पूजावन लोतुरा मामले सम्मा संबुद्धियान हंसे देव पुण्यवारादि विधि करन पूजावक से पूजा कर्म पूजा विवाह के हेतु प्रार्थना विद्या करन हमनाम मां समुद्र गाथा सत्यायना करन बुद्ध पूजा करन नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इतिपिसो भगवा सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्म सारथि सत्तादेव मनुष्यानं बुद्धो भगवाति वन्दामि चेतियं सब्दं सब्दधानेषु पतित्थितं शारीरिक धातु महाबोधिं बुद्धरूपं सकलं सदा घनसारपदित्तेन दीपेन तमदंसिना तिरोकदीपं सम्बुद्धं पूजयामि तमोदम् गन्धसंभारयुक्तेन धूपेनाहं सुगन्धिना पूजये पूजनीयं तं पूजा
උත්තං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන චෝතු මුක්ඛං උත්තං නිරායාති යතයි ධම්මේ ආයෝ තකායාති විනාශභාවං අදිවාසේ තුනෝ වන්තේ පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ වන්තේ පානකං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ වන්තේ කිලාන පච්චයං නිමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ වන්තේ තාංගුලං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ වන්තේ සම්බං සත්තාය පුරිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං ඉමාය බුද්ධ පූජාය කතාය සුද්ධ චේතස චිරං තිට්ඨතු සද්දම්මෝ ලෝකෝතු සුඛී සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තියා සාදු समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्कमुक्खदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से चक्कुं चाउसो पटिच्च रूपेच्च उपपद्यति चक्खु विज्ञानं तिन्नं संघति पस्सो पस्स पच्चया वेदना यं वेदेति तं संजानाति यं संजानाति तं वितक्खेति यं वितक्खेति तं पपङ्खेति श्रद्धा बुद्धि संपन्न वासनावंत पिंगुनी वसान समय कुंभक श्री वज्रज्ञान धर्म निकेतन सिद्ध करेन धर्म देशना मालावे देवनी धर्म देशनाव अब
දවසේ මේ විලා බොහෝ දෙනෙක් නිවාඩු පාළුවේ සිටින දවස විහාරස්ථානයට පැමිණිලා දහම් කරුණක් ඉගෙනගෙන ධර්මය අනුව අපේ ජීවිතය සකස් කර ගන්නවා කියන හැඟීම ඇති කරගෙන සදාකාමී සිතුවිලි සිතේ පුරවාගෙන මේ හැම දිනම සැදී පැහැදිලා ඉන්නේ. වසාන කාලේ විතරක් නෙවෙයි අප විහාරස්ථානයේ වෙසක් මාසයේ ඉඳලා මේ දක්වා නොකඩවා සෑම ඉරු දිනකම ධර්ම දේශනාවක් පවත්වන්නට කටයුතු සූදානම් කරගත්තා. මම හිතන්නේ මුල්ම ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ අමතකයි. එදා ඉඳලා අද දක්වාම හැම ඉරු දිනකම මේ කටයුතු අපේ විහාරස්ථානයේ බොහොමත්ම ඕනෑකමින් සිද්ධ වෙනවා. බණහන්නට බොහෝ පිරිසක් මේ වෙනකොට නොයෙක් අපහසුතාවන්දී උදානවා. රටේ තිබෙන මේ වාතාවරණය කාටත් අපහසුයි ආර්ථික වශයෙන්. කොහොම නමුත් බෞද්ධයන්ට තමන්ගේ ආගම ධර්මයේ හැර සරණක් පිළිගත් නැහැ කියන විශ්වාසය අපි හැමෝම ආගම පිළිතුරන ඒ අනුවයි මේ හැමදෙනාම බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ සිත සදා ගැනීම සිත සකසා ගැනීම වැඩ පිළිවෙලකට පිවිසෙන්නට ඕනේ කියන බලාපොරොත්තු ඇති කරගෙන බණ අහන්නට පැමිණිලා සිටිනවා. පින්වතුනි, ධර්ම දේශනාව සඳහා අද මා මාතෘකා කරගත්තේ මදු පින්ඩික සූත්‍රය. මේ පින්වතුන් අහලා තියෙනවා මම හිතන්නේ. සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ. බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධේ නිකාය වශයෙන් බෙදලා ත්‍රිපිටකයට අන්තර්ගත කරලා තිබෙනවා. ඒ අතර සූත්‍ර පිටකයේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ආදී වශයෙන් කොටස් වලට වෙන් කරලා තිබෙනවා. මජ්ක්‍ධිම නිකායේ අදි අන්තර්ගත වන්නේ මධ්‍යම ප්‍රමාණී සූත්‍ර. දීඝ නිකායේ ඉතා දීර්ඝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දීර්ඝ සූත්‍ර අන්තර්ගත වෙනවා. අංගුත්තර නිකායේ බුදුහාමුදුරුවෝ අංක වශයෙන් දේශනා කරපු දේශනාවන් අන්තර්ගතයි. එක කරුණක් දේශනා කරපු කරුණ දෙකක් මේ ආදී වශයෙන් කරුණු කාරණා අනුව අංක අනුව දේශනා කරපු දේශනාවන් අන්තර්ගත වෙන අංගුත්තර නිකායේ. කුද්දක නිකායේ තියෙන පින්තුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු කුඩා සූත්‍ර වර්ග. එතකොට මේ මදුපිණ්ඩික සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ. මජ්ක්‍ධිම නිකායේ කොටස් 3යි. මූල පඤ්ඤාසකේ, මධ්‍යම පඤ්ඤාසකේ, උපරි පඤ්ඤාසකේ ආදී වශයෙන් කොටස් 3කට බෙදෙනවා. මූල පඤ්ඤාසකේ අන්තර්ගත වෙන සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. පින්වතුනි, දවසක් අප මාමෙන් සම්මා සම්බුද්ධයාණන් වහන්සේ උදේ පිණ්ඩපාතේ වැඩම කරලා ධම් වළඳලා ඉවර වෙලා
පසුබතෙන් වැළකෙනවා කියන සිතුවිල්ල හිතේ ඇති කරගෙන. පසුබතෙන් වැළකෙනවා කියන්නේ මොකක්ද? තවල් පිටපාතේ වඩින්නේ නැහැ කියන සිතුවිල්ල හිතේ තබාගෙන ඔසලක් නුවර ජේතවනාරාමයේ තිබුණ මහා වනයේ කියන වනයේට වැඩම කරලා බෙලිගහක් මුල වැඩ වාසය කරන සමවත් සුවය. මේ අවස්ථාවේදී මෙතනින් ගමනක් යන්නට පැමිණෙනවා ශාක්‍ය වංශිකයෝ. මෙතුමාගේ නම දණ්ඩපාණි. දණ්ඩපාණි නැමැති ශාක්‍ය වංශිකයා. දණ්ඩ කියලා කියන්නේ මුගුරක්. එහෙම නැත්නම් ලීයා. පාණි කියන්නේ අතට. ලීයා අතින් අරගෙන තමයි මෙයා හැම වෙලාවෙම එළියට බහිනකොට යන්නේ. අද අපේ අයත් ඉන්නවනේ. පිටින වයසක අය බොහෝ විට හැරමිටියක් පාවිච්චි කරනවා. ඒ වගේ. ඉතින් මේ දණ්ඩපාණි ශාක්‍යයා තමන්ගේ කෙන්ඩාවල විඩාව දුරු කර ගැනීම සඳහා තවල් කාලයේ මේ මහා වනයේ කියන වනය මැදින් වැටිලා තිබුණ පාරක් ඔස්සේ ගමනක් යන්නට පැමිණෙනවා. මේ අවස්ථාවේදී මේ ශාක්‍ය වංශිකයා දකිනවා බුදුහාමුදුරුවෝ සමවත් සුවයෙන් වැඩ වාසය කරන දර්ශනය. මේ ශාක්‍යයා බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගිහිල්ලා තමන් වහන්සේ මෙයා ළඟ තිබුණ අර ලීය පොළවේ ඉඳවලා ඒ ලීය උඩ අත් දෙක තියාගෙන අත් දෙක උඩ නිකට තියාගෙන තේරෙනවද නේද? ඉතින් චිත්‍රයක් බලනකොට කොහොමද මෙයා ලීය ගහලා ඒ ලීය උඩ තියාගත්ත අත් දෙක මෙහෙම. ඊට පස්සේ ඒක උඩ තියාගත්ත නිකට එහාට මෙහාට පැද්දි බුදුහාමුදුරුවෝගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් කිසිම ගරුසරුවක් නැතුවයි මේ කටයුත්ත නිරත වෙන්නේ. දැන් අපි දන්නවනේ ශාක්‍යෝ උපතින මොනවදද? මාන්නේ නලිකරට අපේ මාන්නේ නැද්ද? ඈ? ඉරනවනේ. අපේ තමයි හොඳටම තියෙන්නේ. අපි ශාක්‍යෝ නොවුණත් මාන්නේ කියන එක ටිකක් වැඩිපුර තියෙනවා අපේ. ඈ? ශාක්‍යෝ කොහොමත් මානාධික අය උපදින්නේ. ඒගොල්ලන්ගේ කුලය පිළිබඳව අමුතු ගෞරවයක් ඒ අයට තියෙනවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශිකයේ මේ දණ්ඩපාණි එයත් ශාක්‍ය වංශිකයෝ. දැන් අර ලීයේ ඔළුව තියාගෙන එහාට මෙහාට වැදෙන්නේ මම බුදුහාමුදුරුවෝගෙන් අහනවා කිම්මාදී පන සමනෝ භෝගෝතමෝ කිමක්ඛායි ශ්‍රමණ ගෞතමයෝ කිනම් වාදීද මොකද මේ කියන්නේ? ඔබගේ දර්ශනය මොකද්ද කියන්නේ? ඔබගේ වාදය මොකක්ද? එහෙමත් නැත්නම් ඔබ මොනවද කිය ඇවිදින්නේ? ඔබගේ යම්කිසි දෘෂ්ටියක් ඇතිනේ. දැන් වාද කිව්වහම ගොඩාක් වාද තියෙනනේ. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ සමාජවාදී කියන්නේ නේ? අද බහුලව කතා කරනවා මේ මාතෘකා සම්බන්ධව අපේ ලෝකේ. ඒ වගේ බුදුහාමුදුරන්ගෙන් මේ ශාක්‍ය වංශිකයා අහනවා ඔබගේ වාදය මොකක්ද? ඔබ මිනිස්සුන්ට කියන්නේ මොනවද? හරිම වැදගත් ප්‍රශ්නයක් නේ. අපටත් ඔය ප්‍රශ්නේ තියෙනවා නේද? දැනගත්ත යුතුම ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ මොනවද කිව්වේ? කිනම් වාදී. මේ ප්‍රශ්නේ අහුවම බුදුහාමුදුරුවෝ කරුණු පහකින් මේ බ්‍රාහ්මණයට මේ ශාක්‍ය වංශිකයට උත්තර දෙනවා. බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම කියනවා අහං
නකේනචි ලෝකේ විග්‍රහයතිට ශාක්‍ය වංශිකය දණ්ඩපාණි මම මේ ලෝකේ මිනිස්සුත් එක්ක පැටලෙන්න කියන්නේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්නේ මම. මොකද ඈත් වෙලා ඉන්නවා කියන කතාවද? මිනිස්සුත් එක්ක කතා බහ කරන්නේ නැද්ද? කැලේට වෙලා තනියම ඉන්නවද? එහෙම නෑනේ. පැටලෙන්නට යන්නේ නැහැ කියන්නේ මිනිසුත් එක්ක සම්දු සරුවල් කරන්නේ නැහැ. මේ සම්දු කරන්නට නම් මොකද්ද ඇති වෙන්නට ඕන සිටිවිල්ල අපේ ඉන්නේ? කේන්ති. නේ? කේන්ති ඇති වෙන්නේ. කේන්ති නිසා මිනිස්සු සම්දු සරුවල් කරන්නේ. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා මම ලෝකයේ ඉන්න මිනිස්සුත් එක්ක සත්වයාත් එක්ක කේන්තියෙන් ගනුදෙනු කරන්නේ නැහැ. කේන්තියෙන් හැසිරෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ අයත් සමග වාද විවාද කරන්නට යන්නේ නැහැ. ඒ නිසා මම එහෙම නොකරනවා වගේම මගේ ශ්‍රාවකයන්ට මම උගන්වනවා කේන්තියෙන් කටයුතු කරන්න එපයි කියලා. නේ? කේන්ති කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක් නේ. කේන්තිය අටිගේ නැති වෙන්නේ කිව්වතුනි අනාගාමී වෙන්න ඕනේ. සංකාය විචිකිච්ඡ සීලබ්බ පරාමාස කාමරාග රූපරාග පටිඝ කියන අවස්ථාව නැති වෙනවා. එතකන් එතනින් මෙහා හැම කෙනෙකුගේ හිතේම කේන්තිය අඩු වැඩි වශයෙන් තියෙනවා. පටිඝය අඩු වැඩි වශයෙන් තිබෙනවා. හැබැයි අපටත් කේන්ති තියෙනවා. අපේ ළඟත් තියෙනවා. හැබැයි අපි උත්සාහවත් වෙන්න ඕන, අපි උනන්දු වෙන්න ඕන, වීර්ය වඩන්න ඕන කේන්තිය පාලනය කරගන්න, අඩු කරගන්න, නැති කරගන්න. එහෙම යන ගමනක් නෙවෙයි. නේ? ඉතින් බුදුහාමුදුරු දේශනා කරන පින්තුනි කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මං නපස්සති. කේන්තිගේ පුද්ගලයාට කලයුක්ත මොකද්ද, කලයුක්ත මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එහෙම අත්දැකීම් මේ අයගේ ජීවිතේ ඕන තරම් නැති. අපේ ජීවිතේ ඕන තරම් තියෙනනේ. ඒකේ කිහිල්ලා කටයුතු කළාම එයින් ලැබෙන ප්‍රතිඵල. මේක සාමාන්‍ය දෙයක්. හැබැයි ප්‍රධානම දේ තමයි එය අවබෝධ කරගන්න පුළුවන්. කේන්ති කියලා අපි කටයුතු කරපු අවස්ථාවකදී නැවත ඒ වගේ අවස්ථාවන්ට පත් නොවෙන්නට අපි හිත සකස් කර ගන්නවා. එහෙමත් නැත්නම් ඒ වෙනුවෙන් අපේ වැඩපිළිවෙලක් තියෙනවා නම් අනේක තමයි වටින්නේ. ඒ එක්තරා ආයතනයක කර්මාන්තයක් කරන මහත්මයෙක් මේ මහත්මයාට හරියට කේන්තියක්. දවසින් දවස ව්‍යාපාරයේ කඩාගෙන වැටෙනවා හේතුව මේ කේන්තිය නිසා. කේන්තිය නිසා. දැන් මෙයාට හරිම ප්‍රශ්නයක් මේ. මෙයා දවසක් යනවා මෙයාගේ තාත්තා ළඟට. තාත්තා ළඟට ගිහිල්ලා කියනවා තාත්තේ මට හරියට කේන්තියක්. දැන් මගේ ව්‍යාපාරේ කඩාගෙන වැටලා මිනිස්සු වෙන්නේ නැහැ. මාත් එක්ක වැඩ කරන සේවකයෝ මාත් එක්ක වැඩ කරන්න කැමති නැහැ. ඇයි? මගේ මේ කේන්තිය නිසා. මම මේකට මොකද්ද කරන්නේ? තාත්තා බොහෝම බුද්ධිමත්ව කල්පනා කරලා පුතාට කියන පුතේ මෙහෙම කියලා පුතාගේ අතින් අල්ලගෙන යනවා. එක තැනක් තියෙනවා ඇනගොඩ.
තියෙනවා මිටියක්. ටිකක් දුර ඇවිදගෙන යන්න ඕන. තව දැනක තියෙනවා ලෑල්ල. දැන් මේක මේ ස්ථාන තුනට යන්න දැනෙන වෙලාවකුත් යනවා. තාත්තා මොකද කිව්වේ? පුතේ ඔයාලට කේන් තියෙන අවස්ථාවක යන්න එනකොට එනියක් ගන්න. මිටිය ළඟ ගියා. මිටියක් ගන්න. ගිහලා අන්නර තියෙන ලෑලි යනියක් ගන්න. ඒක බලව අමාරු වැඩක්. කේන් ගන්නවට වඩා අමාරු ඒක. කොහොම නමුත් මේ පුතා පළවෙනි දවසේම එන 60 70ක් ගන්නවා. ඒ තරමට කේන් කියන්නේ. හැබැයි කේන් කියන ව්‍යාපාරයක් කරන කෙනෙකුට තියෙන ප්‍රශ්න. කේන් කියන්නේ ඒක බලනම ස්වභාවිකයි. වැඩ කරන සේවකයොත් එයාලගේ ක්‍රියාකාරකම් එක්ක අර හරිය ප්‍රශ්නයක් මේ අවංකභාවයේ නේ. ඒක මේ බෞද්ධයන්ගේ තුල නැතිම දෙයක් තමයි අවංකභාවය කියන්නේ. අපි දකිනවා පින්වතුනි ලෝකේ කොහේ ගියත් අපේ අයගේ අවංකභාවය ටිකක් අඩුයි. මේ සමාජය ආශ්‍රය කරනකොට බොහෝ අය අපි දකින බොහෝ මිනිස්සු ඉන්නවා අවංකයි. හැබැයි බොහෝ අය මේ අවංකකම කියන එක නෑ. මොකක් හරි කෙටි මාර්ගයකින් රිංගලා තමන්ගේ වැඩේ කරගන්න බලන්න. ඉතින් අර ව්‍යාපාරික ස්ථානවල ව්‍යාපාරික අයිති මාර්ගවල මොකද සමතුමාතරේ මුදල් දෙන්නේ නැති. නේ? ඉතින් කේන්තියන් එක සාධාරණයි. සමහර අවස්ථාවන් වලදී නේ? කොහොම හරි මේ පුතා දැන් සෑහෙන යන ප්‍රමාණයක් මේ ලෑලි ගහන මම තේරුම් ගත්තා මේ මට දැන් මේ අනගහන ප්‍රශ්නෙට වඩා මට වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ දවසේ අනගහන ඉන්න වෙන්නේ. මම යන කේන්තිය කිව්වා. මම හිතුවා මම කේන්තිය පාලනය කරගන්න. ටික දවසක් මෙහෙම අනගහනකොට මේ අනගහිල්ල ටිකක් අඩු වුණා. දැන් මෙයාට හරි සතුටුයි. තාත්තා ළඟට ගිහිල්ලා මෙයා කියනවා තාත්තේ දැන් මම ඉස්සර වගේ අනගහන්නේ නැහැ. දැන් ඉඳලා හිටලා තමයි අනයක් ගහන්නේ. ඒ කියන්නේ ඉඳලා හිටලා තමයි යාට කේන්තිය. තාත්තා මේ පුතාට කියනවා හරි පුතේ ඔයාලා ඉඳලා හිටලා කේන්තිය යනවනම් ඒ ඉඳලා හිටලා කේන්තිය යන අවස්ථාවේ ගිහිල්ලා අනයක් කරනවා. කාලාන්තරයක් යනකොට මෙයා දැන් එන නොගහන තත්වයට පත් වෙලා පුතා. දවසක් මේ පුතා බොහෝම ආඩම්බරේ තාත්තා ළඟට ගිහිල්ලා කියනවා තාත්තේ දැන් මම එන ගහන්නේ. හරි හොඳයි. තාත්තා නැවතත් අර පුතාගේ අතින් අල්ලගෙන එන ලෑල්ල ළඟට ගිහිල්ලා කියනවා පුතේ ඔයාට එක දවසකට කේන්ති යන්නේ නැත්තම් කේන්ති ගියම නැත්තම් අන්න එදාට මේ ලෑල්ලෙන් එක එනේ ගානේ ගලවනවා. ඒක අරට වඩාම අමාරුයි. නේ? එමන්තෙන් ඕක අවුරුදු කීපයක් යන්නේ නැති එන ටික ගලවන්න. කොහොම හරි ඒ එන ටිකක් ගලවලා ඉවර වෙනකොට මේ පුතාට මේ කේන්ති නොවන තත්වයක පත් වුණා. කේන්ති යන්නේම නැහැ. දැන් නැවතත් තාත්තා ළඟට ගිහිල්ලා මේ පුතා කියනවා තාත්තේ මම එන ටිකක් ගැලෙවුවා. අයන්කෝ බලන්න. තාත්තා එක්කන් ගිහිල්ලා අර ලෑල්ල දිහා බැලුවාම තාත්තා අහන පුතේ මේක තිබුණේ නැහැ. ඒ තාත්තා ගලවන්න කිව්වේ. මම ඔක්කොම ගැලෙවුවා. එතකොට මේ ඉන්නම් මොකද කරන්න බෑ මට. අන්න ඒ වගේ පුතේ කේන්ති ගිහිල්ලා අපේ කයින් වචනයෙන් පිට කරන වචන ඒ වගේම ක්‍රියාකාරකම් නිසා ඒ බැනුමට ප්‍රහාරයට ලක් වෙන ප්‍රතිවාදී පුද්ගලයාගේ දැවුම් තැවුම් පිට හදන එක ලේසිනේ අර ලෑල්ලේ තියෙන හිල් වගේ. ඒ හිල් වහන ලේසිනේ නේ. ඒ හිල් නැති කරන්න බෑ. ඒ නිසා කේන්තිය කියන්නේ ලෝකේ විනාශ කරන අකුසල ධර්ම. ලෝකේ විනාශ වෙච්ච බොහෝ අවස්ථාවන් පසුපස තියෙන්නේ මේ කේන්තිය.
ගත නිසා පාලකේ අනවශ්‍ය ආකාරයකින් ඒ නිසා මේ පටිඝය කියන ගුණාංගය එමත් නැත්නම් මේ අකුසල ධර්මය මගේ හිතේ නෑ. අහං නතේනචි ලෝකේ විග්‍රහය තිට්ඨති. මම කවදාවත් කේන්තියෙන් වැඩ කරන්නේ නැහැ. කේන්තියෙන් ගනුදෙනු කරන්නේ නැහැ. කෝලාහල ඇති කරගන්නේ නැහැ. සම්දු සරුවල් කරන්නේ නැහැ. ඒ වගේම මම මගේ ශ්‍රාවකයන්ට උගන්වනවා කොහොමද කේන්තිය පාලනය කරගන්නේ සම්දු සරුවල් නොකර ඉන්නේ කොහොමද කියලා. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය අකතං කති. අකතං කති. මම කවදාවත් කුතුහලයෙන් යුක්තව හැසිරෙන්නේ නැහැ. කුතුහලය කියන්නේ සැකය. සැකයෙන් යුක්තව කටයුතු කරන්නේ නැහැ. දැන් මෙතන ප්‍රධාන වශයෙන් මේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මොන සැකයද? ධර්මයේ පිළිබඳව සැකය. ධර්මයේ පිළිබඳව සැකය නිසා තමයි අපි තවත් මේ සසරේ සැරිසරන්නේ. අද මේ ධර්මයේ පිළිබඳව තියෙන සැකය නිසා බොහෝ ප්‍රතිවාදී අදහස් නේ ධර්මයේ පිළිබඳව තිබෙන විවේචන අතිමහ හරිම බහුලයි. පිරිසක් ඉන්නවා බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනායි කියලා. ඕක පස්සේ යන පිරිසක්. ඒකට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා. ඉතින් මේ අය කරන්නේම මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනායි කියන එකට කරුණු කාරණා ඉදිරිපත් කරනවා. සාධනීය කරුණු කාරණා හැටියට තර්ක විතර්ක ගොඩනගනවා. ඉතින් මේක බලාගෙන ඉන්න බොහෝ පිරිසක් මේ තර්ක විතර්ක වලට තමන්ගේ හිතේ අදහස් උදහස් ගොඩනගමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන පිරිසකුත් ඉන්නවා. දැන් අර මේ මූලික හරය අපි මඟ හැල්ලා එතකොට නේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉන්නේ අපිට කොහේ දුන්නත් ප්‍රශ්නයක් නැහැ නේද? හැබැයි වැදගත් වෙන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ මේ දේශනා කියපු දෙයක් තියෙනවා නේ? අපිට කියපු දෙයක් තියෙනවා. අපි ප්‍රත්‍යක්ෂ කළ යුත්තේ අපි සැක හැරගත යුත්තේ ඒ පිළිබඳව නෙවෙයිද? අපි සැකේ නැති කරගත යුත්තේ ධර්මයේ. ධර්මයේ පිළිබඳවයි සැකේ නැති කරගත යුත්තේ. ඒ නිසා මේ බුදුදහම විනාශ කරන්න මේ බෞද්ධ දර්ශනීය විනාශ කරන්නට බොහෝ විලෝපිතයන් අද මේ සමාජයේ පහළ වෙලා ඉන්නවා. ධර්මයේ විකෘති කරන බොහෝ පිරිසක් ඉන්නවා. සමහර අය මේ ත්‍රිපිටකය බොරුයි කියලා මේ ත්‍රිපිටකය දැන් අලුත්ම එකක් කරනවා මේක තමයි කියන සාපේ ලංකාවේ. ආගම ධර්මයේ තමයි අපිට තියෙන එකම සාපය කියලා මතවාදයක් අලුත් මතවාදයක් ගොඩනගෙන පිරිසක්. නිරාගමිකයි කියා ගන්න අය අපි බොහෝ විට දකිනවා මේ විහෙර විහාරස්ථාන ඉදිකරණ එක මේ පෞද්ගලික කාලේ කියලා දුන්නා රොන්මෙසයි කුරුවන් හොඳයි කියන්නේ නේ බොහොම ප්‍රසිද්ධයි. එතකොට පින්වතුනි බෞද්ධ ආගම බෞද්ධ සංස්කෘතිය තුලින් අපේ රටට ලැබිච්ච සભ્યත්වය කොච්චරද කියන එක අපි දන්නවනේ. අපේ ලේවලට මුසු වෙලා තියෙනවා. අතීතයේ හිටපු ශ්‍රී ලාංකිකයෝ මේ මහා ඉදිකිරීම විශ්මිත ඉදිකිරීම මේ හැම එකකටම මුල්ුනේ මේ බෞද්ධ දර්ශනය. මේ දුහාරාතන් වහන්සේ ලංකාවට බුදුදහමත් එක්ක ගෙනාවු ශිල්ප කලා ශිල්ප ටික නේ එහෙම නැත්නම් තාමත් අපි සමහර විට දුන්නකෝ ඊතලයකෝ අරන් මූ පස්සේ යන පිරිසක් සත්තු පස්සේ යන පිරිසක් නේ ඉතින් බෞද්ධ දර්ශනය තුලින් අපට ලැබුණු ඒ දායාදයේ පිළිබඳව අද වර්තමානයේ කිසිදු තක්සේරුවක් නැහැ.
ඒක මේ අලුත් පරම්පරාවට කිසිම වැදගත්කමක් නැහැ. ඒකට මේ අධ්‍යාපන ක්‍රමයේ වග කියන්නටත් ඕනේ. ඒ වගේම මේ රටේ තියෙන පාලක පන්තිය වග කියන්නටත් ඕනේ. ඒ වගේම පූජ්‍ය පක්ෂයේ කොටසකුත් මේකට වග කියන්නට ඕනේ. ඒ පිළිබඳව අපි වයනතු කතා කරනවා. දැන් එතකොට පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන මම සැකහැරගත්ත පුද්ගලයෙක්, සැකය පහවන පුද්ගලයෙක්, සැකය දුරු කරගත්තු කෙනෙක්. මගේ සැකයක් නැහැ. මොනවා පිළිබඳව? ධර්මයේ පිළිබඳව. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒයි පස්සික. එන්නේ ඇවිල්ලා බලන්න. නේ? බෞද්ධ දර්ශනයේ කොයිතරම් නිදහස බලන්න. අපේ දර්ශනයේ සීමා මායිම් නැත්තේ නෑ. නේ? ඕන වෙලාවක එන්න පුළුවන්. ඇවිල්ලා බලන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්. කැමති නම් මේ දර්ශනය තමන්ගේ ජීවිතයට මුසු කර ගන්නට පුළුවන්. අකමැති නම් යන්න පුළුවන්. ඕපනයික තමන්ගේ ජීවිතයට උපනයනය කරගන්න, ළඟා කරගන්න, ලං කරගන්න. මෙහෙම නිදහස ගැනීමක් ලෝකෙ වෙන්නේ නැහැ. නේ? දෙවියන් වහන්සේ ගැන වචනයක් වැරදුනොත් දිව කපන, බෙලි කපන සමාජයක අපි ජීවත් වෙන්නේ නේ. හැබැයි බෞද්ධ දර්ශනයේ එහෙම එකක් නැහැ. ඒ නිදහස තමයි අද මේ වැරදියට ප්‍රයෝජනය ගන්න අපේ මිනිස්සු. ඒ නිදහස කොහොම නමුත් සත්‍ය අවදා හෝ ජය ගන්නවා. ඒ වගේම සත්‍ය විශ්වාස කරන බොහෝ ටිකයි මේ ලෝකේ. සත්‍ය විශ්වාස කරන පිරිස ඉතාම අඩුයි. බොරු, ආටෝප, එහෙමත් නැත්නම් අපි හිතෙන් හදාගත්ත යම් යම් මායාවන් පසුපස හඹා යන ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒක අද විතරක් නෙවෙයි බුදු කාලයේ බුදුහාමුදුරන්ගේ කාලයේ ඉඳලම තිබුණ දෙයක්. බුදුහාමුදුරුවෝගේ කාලයේ ඉඳලම බොහෝ අභියෝග තිබුණා මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. ඒක අද විතරක් නෙවෙයි. ඒ නිසා අපි කල යුත්තේ පිටුතුනි මේ එක එක්කෙනා කියන එක එක්කෙනාගේ දර්ශන පස්සේ නඹා යන එක නෙවෙයි. බුදුහාමුදුරන්ගේ මේ දේශනාව මොකක්ද කියලා අපි අපේ ජීවිතේට ගලපගන්න. මම කියන එක අහන්න 100ක් පිළිවශයෙන් ගන්න කියනවා නෙවෙයි. වෙන කෙනෙක් කියන එක 100ක් තමයි සම්පූර්ණයෙන්ම අල්ලගන්න කියන එකක් නෙවෙයි. තමන්ට ගැළපෙනවා කියන හැඟීම දැනෙන්නේ තමන් ඒ පිළිබඳව පරිශීලනය කිරීම තුළින්. නේද? පොතපත කියවීම තුළින්. ඒවා පරිේශන වශයෙන් අපි ක්‍රියාත්මක කිරීම තුළින් තමයි යම්කිසි අවබෝධයක් අපිට ලැබෙන්නේ යම්කිසි කරුණක් සම්බන්ධව. ඉතින් ධර්මයටත් ඒක පොදුයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලලා තමන්ගේ ජීවිතයට ගැළපෙනවා නම් මේ ධර්මයේ පිහිට ලබා ගන්න උනන්දු වෙන්න. එහෙම නැත්නම් අතහැරලා යන්න. ඒ නිසා අපට සැක ඇති වෙන්නෙම ප්‍රත්‍යක්ෂ අවබෝධය අපිට නැති නිසා. නේ? ප්‍රත්‍යක්ෂ අවබෝධයේ තියෙන නම් මේ ධර්ම අපි අවබෝධ කරගන්න ඕනේ. නේ? බඩගින්න ඉන්න කෙනෙක් මගේ ඉස්සරහා ඉඳගෙන බත් පිඟානක් කනවා. එතකොට පුරවල බත් පිඟාන කනවා. දැන් මම ළඟ ඉන්න කෙනාගෙන් අහනවා අර කාපු කෙනාගේ බඩ පිරුණාද දන්නේ නැහැ. මොනවාගේ උත්තරයක් හම්බෙන්නේ? එයා කියයි කාපු විදිහට සමහර විට බඩ පිරෙන්නත් පුළුවන්. හැබැයි තව දුන්නොත් කන්නත් පුළුවන්. දැන් මේ උත්තරේ ප්‍රත්‍යක්ෂද? අනුමානයි. නේ? එතකොට මම මේ ප්‍රශ්නේ අහන්නට ඕනේ කාගෙන්ද? අර බත් කාපු පුද්ගලයාගෙන්. එයා තමයි දන්නේ බඩ පිරුණාද නැද්ද කියලා. එතකොට මේ ධර්මත් අන්න ඒ වගේ නිවැරදිව අවබෝධ කරගත්තු කෙනෙකුගෙන් තමයි නියම වශයෙන් අහලා දැනගන්න ඕනේ. අපි ඉගෙන ගමින් යන ගමනක් නෙමෙයිද? මේ ධර්මයේ අධ්‍යයනය කරමින් යන ගමනක්. 100% අපිට මේ ධර්මයේ සාක්ෂාත් වෙලා නම් අවබෝධ වෙලා නම් අපි
මෙතන බණ අහන්නේ නැති වෙයි සමහර වෙලාවට. නේ? ඒ නිසා මේ ඉගෙන ගනිමින් යන ගමනේදී නොයෙක් සැකතැන් අපට හම්බ වෙන්න පුළුවන්. හැබැයි මේ සැකය දුරු කර ගන්නට නම් නැවත නැවත මේ ධර්මයේ පරිශීලනය කළ යුතුයි. ඒ වගේම ඒ ධර්මයේ අපේ ජීවිතයට එක්රැස් කරගත යුතුයි. ලං කරගත යුතුයි. ඊට පස්සේ පින්වතුනි ඔය අපි කතා කරන්නේ චින්න කුක්කුච්චන් සැක සිඟලු කෙනෙක් කියන කාරණාව. ඊළඟ කාරණාව භවභවයේ විහිත තණ්හා. බ්‍රාහ්මණය මම ශාක්‍ය දණ්ඩපාණි මම භවයෙන් භවයට ගමන් කරන තණ්හාව දුරු කරපු කෙනෙක්. තණ්හාව නැති කරපු කෙනෙක්. තණ්හාව නැති කරන තැන ලැබෙන්නේ මොකක්ද? නිවන. නේද? එදා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බොමැඩදී ධර්මය අවබෝධ කරගෙන උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. මේ උදාන වාක්‍යයේ තියෙන්නේ තණ්හාව දුරු කර නිසා බුදුහාමුදුරුවෝ ලැබපු නිරාමිෂ ප්‍රීතිය. මේ සංසාරයේ නැමැති ගේ හදන වඩුව මම හොයාගත්තා. නැවතේ වඩුවට මේ ගේ හදන්නට අවස්ථාවක් නැහැ. මම මේ ගෙදර සංසාරයේ නැමැති ගෙදර කැණි මඩල කඩලා ඉවත් කරලා තියෙනවා. ඉතින් මේ ගෙදර හදන්නට උදව් වුණේ තණ්හාව. තණ්හාව. බුදුහාමුදුරුවෝ දණ්ඩපාණිට සඳහන් කරනවා, දේශනා කරනවා භවයේ විහිත තණ්හා. භවයෙන් භවය සකස් කරන තණ්හාව දුරු කරපු කෙනෙක් මම. ඒ වගේම භවයෙන් භවයට ගමන් කරන තණ්හාව දුරු කරන්නටයි කියලා මම මගේ ශ්‍රාවකයන්ට උගන්වනවා. ඊළඟ කාරණාව සංඥා නානුසෙව්ති. මෙතන තමයි මේක තමයි පිටුතුනි මේ සූත්‍රයේ වැදගත්ම කොටස. ඔබට මතක තියාගන්න මේ මදුපිණ්ඩික සූත්‍රයේ ඉතාම ගැඹුරු දේශනාවක් බුදුහාමුදුරුවෝ. හොඳට අහුවොත් තමයි මේ දේශනාව නැවත අහුවොත් තමයි තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් තේරුම් ගන්න අමාරුයි. සංඥානානුසෙව්ති. මම හඳුනාගත් අරමුණු නිසා ඒ අරමුණු පස්සේ ගිහිල්ලා සිත දූෂණය කරගන්නේ නැහැ. කෙලෙස් ඇති කරගන්නේ නැහැ. දැන් මෙන්න මේ කරුණු ටික දණ්ඩපාණි ශාක්‍යයට බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් දණ්ඩපාණිට මේක තේරුනේ නැහැ. තේරුම් නැති බව අඟවන්නත් බෑ. වැඩි ඉඳලා මට හදිසිය වැඩක් කියලා මම ගිහලා ඉන්නකෝ කියලා. හිමිට එතනින් මාරු වෙලා යනවා. අවස්ථාවේ බුදුහාමුදුරුවෝ විහාරස්ථානයට වැඩම කරලා ධම්සභා මණ්ඩපයේදී මේ සිද්ධ වෙච්ච සාකච්ඡාව පිළිබඳව භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. මෙතන හිටපු එක හාමුදුරුවෝ කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා කොහොමද ස්වාමීනි මේ අඳුනා ගන්න අරමුණු ඔස්සේ අපේ සිතේ කෙලෙස් ඇති වෙන එක නතර කරන්නේ කොහොමද කියලා. දැන් ඔක්කොම කලින් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ හරි ලස්සන දේශනාවක් මේ සූත්‍රයේ එමත් නැත්නම් මේ කෙලෙස් පිළිබඳව. ක්ලේශයන් කොහොමද ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කියන එක පිළිබඳව දේශනාවක් මේ සූත්‍රයේ කරනවා. දැන් මේ හැමදෙනාම මෙතන වාඩි වෙලා ඉන්නවා. ඕම ශ්‍රද්ධාවෙන් අද මල් පහන් සෝදුන් හැම එකක්ම බුදුහාමුදුරුවෝ පූජා කරලා, ගිලන්පස පූජා කරලා, පන්සිල් සමාදන් කරලා හැමදාම වගේ බණ අහනවා කියන සිතුවිල්ල ඇති කරගෙන අද මේ එම් වාඩි වෙලා.
දැන් මේ පින්තුන්ගේ හිතේ කෙලෙස් නැද්ද? තියෙනවා. නේ? තියෙනවා. කොහොමද තියෙන්නේ? ඔව් නිද්‍රාවටපත් වෙලා. නේ? දැන් හිතේ කෙලෙස් නිද්‍රාවටපත් වෙලා ඉන්නේ. කෙලෙස් නැහැ කියන තරමට කෙලෙස් යටපත් වෙලා. අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අධියර තුනක් තියෙනවා. මොනවද? අනුසය ක්ලේශය ඊට පස්සේ පරිඋත්ථාන වීතික. අනුසය කියලා කියන්නේ මොන කෙලෙස් නිදාගෙන ඉන්න අවස්ථාව. දැන් කෙලෙස් නෑ වගේනේ. නේද? එතකොට ඒ අවස්ථාව නරකම නෑ නේද? කෙලෙස් තියෙනවා අපි කෙලෙස් සහිත සත්‍යය කියන්නේ කෙලෙස් සහිත අයනේ නේද? එතකොට මේ සෑම සත්‍යයේ හිතේම ක්ලේශයන් තියෙනවා. ක්ලේශ ධර්මයන් තියෙනවා. ඒ ක්ලේශයන් නිදාගෙන ඉන්න අවස්ථාව හොඳයි. වරදක් නැහැ. එතකොට පරිඋත්ථාන කියලා කියන්නේ පින්වතුනි මේ කෙලෙස් බුරා නැගිටින අවස්ථාව. නැගිටින්නේ මොන නිසාද? ඒ කෙලෙස් වලට වටිනකම් දුන්නා. කෙලෙස් වලට බලය සැපෙවුවා. මේ කෙලෙස් වලට එක එක වටිනකම් බලය සැපෙනකොට මොකද වෙන්නේ? අර නිදාගෙන හිටපු කෙලෙස් අවදි වෙනවා. අවදි වුණාට පස්සේ තුන්වෙනි අවස්ථාව මොකද්ද? මේ ක්ලේශයන් පිට කරන අවස්ථාව. මොකද ඒ අවස්ථාව? වීතික්කම. වීතික්කම අවස්ථාව. පිට කරන්නේ කොහොමද? කායෙන් වචනේ නේ? කායෙන් වචනේ තමයි මේ ක්ලේශයන් පිට කරන්නේ. මොකද අවස්ථා තුන? අනුසය, පරිඋත්ථාන, වීතික්කම. හරියට කියනවා නම් කේතලයක වතුර පුරවලා අපි ගෑස් එකේ තියෙනවා. අපි ගෑස් එක දාලා නැහැ. එතකොට මේ කේතලයේ වතුර බොහොම නිශ්චලයි නේ. ගෑස් එක දාලා ගමන් මොකද වෙන්නේ? අන්න බලය අපි ජෙනරේට් කරනවා නේ බලය ලබා ගන්න. මොකද වෙන්නේ? ටික වතුර පැහැෙනවා. පැහැිලා බැරිම අන්තිම අවස්ථාවේ මොකද වෙන්නේ? සෙල්සියස් අංශක ප්‍රමාණය ඉක්ව ගියාම මේක උතුරලා යනවා. අන්න ඒ වගේ තමයි මේ අපේ හිතේ තියෙන කෙලෙසු. දැන් මේ නිදාගෙන ඉන්න අවස්ථාව උනාට බැරි වෙලාවක් මේ නිදාගෙන ඉන්න කෙලෙස් ටික අවශ්‍ය ගන්න ඇවිස්සුවොත් මොකද වෙන්නේ මෙතන? මෙතන කළු වරන් නේද? පොළු වරන් ඒ තරමට අපි මේ මිනිස්සයා තරම් කෲර සතෙක් කොච්චර දරුණුද කියනවා නම් ලෝකයක් විනාශ කරන්න පුළුවන් තරම් සත්‍යයක් තමයි මිනිස්සයි කියලා කියනවා. සත්තු අතරේ. ඊටාම චූටි දෙයක් ඇති. මුළු රටක් විනාශ කරනවා. පොඩි පෞද්ගලික බලාපොරොත්තු නිසා රටවල් විනාශ වෙලා අපේ රටත් එහෙම වෙලා තියෙනවා. චූටි මේ පැවිදි දෙවිසම නේ. තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයක් ඉෂ්ට වුණේ නැහැ කියලා රටවල් විනාශ වෙලා තියෙන ඒ තරමට දුෂ්ට ශක්තිය තමයි මේ මිනිස්සය කියලා කියන්නේ. ඉතින් මෙයාගේ හිතේ තියෙන කෙලෙස් සමාධිගත වෙලා තියෙන තරමට හොඳයි. බැරි වෙලාව ඒවාට ශක්තිය බලය ලබා දුන්න ගමන් ඒවා එළියට එනවා. ඒවා එළියට ආවම අර වෙනත් සත්තු වගේ නෙවෙයි අපිට ඇසිරෙන්නේ. දැන් බල්ලෙක් නම් දිරුවා බැලුවොත් කපයි නේද? ඒ යාගේ බලුකම. නේද?
වෙන සතෙක් නම් එයාට ආවේනික ලක්ෂණ තියෙනවා තමන්ගේ තරහ පිට කරන. බොහෝ විට හානියක් වෙන්නේ එක්කෙනෙකුට වෙන්න පුළුවන්. නේ? දැන් මිනිස්සය කියන සත්‍ය රටක් විනාශ කරනවා කියන්නේ නේ? එහෙම කරන්නට පුළුවන් තරම් ශක්තියක් මේ මිනිස්යාට තියෙනවා. ඉතින් කොහොම නමුත් අපේ සිතේ මේ කෙලෙස් අපි කෙලෙස් අරමුණු ගන්න අවස්ථා කීපයක් තියෙනවානේ. ඈ අරමුණු ගන්න මොනවදෙන්ද? ආයතන වලින්නේ. ඉන්ද්‍රියයන් වලින්. ඈ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ට අරමුණු වෙන්නේ මොනවද එතකොට? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම නේද? ඔව් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන්ට අයට අරමුණු වෙනවා, ගෝචර වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පොට්ටබ්බ නැවතත් ධම්ම කියන මේ කාරණා. එතකොට මේ ගන්න සිතුවිලි නොගෙන ඉන්න පුළුවන් අපිට. නොගෙන ඉන්න බෑ මේ සිතුවිලි. සත්‍යයේ ස්වභාවය තමයි සිතුවිලි ඇති වෙන එක. නේද? සිතුවිලි ඇති වෙන එක. එතකොට මේ ඇති වෙන සිතුවිලි පිළිබඳව අපි කලමනාකරණය කරගත්තා. එහෙමත් නැත්නම් හොඳ ඒවා මොනවද නරක ඒවා මොනවද කියලා අපි බෙදා ගන්න ඕනේ. නේ? ඒක තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා කියන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියලා කියන්නේ මේ අපේ හිතට ඇති වෙන සිතුවිලි හොඳ නරක පිළිබඳව කලමනාකරණයක් කරගන්න එක. සිහියෙන් ඉන්න එක. නේ? දැන් ඔන්න අපේ ගෙදර අපි ඉන්නකොට දොර වහගෙන ඉන්නවා ගෙදර. ගෙදරට එනවා හිඟන්නේ. ගෙදරට එන්න කවුරුත් දොරට දක්වු කරනවා. ඉතින් දොර ඇල්ල කනකොට කවුද? හිඟන්නේ. අනේ හොඳයි මාගේ ආපේට උණු එකකට කියලා ගෙදර තියෙන හොඳ කුෂන් කුරුලක් වාඩි කරවලා ලොකු වත් එකක් බෙදලා දීලා කාලා ඔළුවත් අත ගාලා අතට කීයක් හරි දීලා ආයෙත් වෙලා තිබුණොත් එන්නකො ඒක පිටත් කරලා යවන්න. දැන් මේ ගන්න අදන්න ආයෙ આવොත් මේ සම පාස්කම ලැබෙනවා. නේ? හෙටත් එනවා. හෙටත් ඔය විදිහට සලකනවා. දැන් මෙයා දිගටම එනවා. මේ එනකොට මෙයාට දැන් ගෙදර තමන්ගේ ගෙදර වගේ නේ. දැන් ඇවිල්ලා මොකද කරන්නේ? දරබඩ ගාලා දොරට ගහනවා. ඉක්මනට දොරෙන් අරින් කියලා ඇතුළට එනවා. උන් ඉක්මනට දෙන්න මට කන්න. මට තව ගෙවල් වල ඉගාගෙන කන්න යන්නත් තියෙනවා කියලා. දැන් මෙතන පින්නතුනි අනවශ්‍ය වැඩක් නේ අපි කළේ. නේ? පින්ගන්නේ ගෙදරට එන්නේ ස්වභාවිකයි සාමාන්‍ය දෙයක්. ඈ? එතකොට මේ හිඟන්නට කැම ටිකක් දෙන එක මුදලක් අදලක් දෙන එක සාමාන්‍ය දෙයක් එහෙම දිය යුතුයි. හැබැයි අපි ගෙට ගන්නත් ඕනද? කුසල් පුරුක වාඩි කරගන්නත් ඕනද? කැම දීලා ඔළුවට ගන්නත් ඕනද? නැවත ආරාධනා කරන්නත් ඕනද? එතකොට අන්නේ ඒවා අනවශ්‍ය වැඩක් නේ. ඈ? අන්නේ වගේ තමයි අපේ සිතේ සිතුවිලි ගන්නවා. ඈ? දැන් ඇසෙන් රූපයක් දකිනවා. මේ දකින රූපය පිළිබඳව අපි දිත්තේ දිත්තමත්තම් භවිෂතිය කියන සිතුවිල්ල ඇති වෙනවා නම් දැක්ක දේ නේද? දැකපු දේ. අපි දැක්කා. එතනින් පස්සේ ඉවරයි. නේ? එතනින් පස්සේ ඉවරයි. ඒ රූපය හිතට අරගෙන ඒ රූපයට වටිනාකම් දීදී ඒක නැවත හිතන්නට ගියෝ. දිවාරය නොබලා මේ ගැන හිතලා ඒකට වටිනාකම් දීදී ඒ රූපේ මගේ කරගන්න කිව්වොත් මොකද වෙන්නේ? අර හිතන්නා ගේ ඇස්සේ දාගෙන මොන වෙලේ නේද අපිට වෙන්නේ? එහෙම වෙනවද නැද්ද? එහෙම වෙනවා. ඒ නිසා මේ අඳුනාගත්ත අරමුණු වලට වටිනාකම් දෙන්න දෙපයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සිතුවිලි නිතර අපේ සිත්වල ඇති වෙනවා. මේ ඉන්ද්‍රියන්ට නිතර සිතුවිලි ගෝචර වෙනවා. හැබැයි ඒ ගෝචර වෙන හැම අවස්ථාවකම අපි නුවණින් කල්පනා කරන්න ඕනේ.
යෝනිසෝ මනසිකාරය නේ මේ අපි දැක්ක දේ මේ තව මොහොතකින් අපට නැති වෙන්නට පුළුවන් අහිමි වෙලා යන්නට පුළුවන් නේ වැඩි වටිනාකමක් දෙන්නට ගියොත් මොකද වෙන්නේ ඒ ලැබෙන අහිතකර ප්‍රතිඵලය භයානකයි නේ ඉතින් මේ අපේ ශරීරයේ ඉන්ද්‍රියන් ආයතන වලින් සමන්විත මේ ශරීරයත් එහෙමයි. අපි අනවශ්‍ය වටිනාකමක් දීලා නැද්ද මේ ශරීරයට? දීලා තියෙනවනේ. හැබැයි නැති වෙනකොට කන්නාඩියක් දාන්න වෙනවා ඒක සම්පූර්ණ දෙයක්. නේද? දැන් ටෙස්ට් එක කල් වේගෙන එනකොට නේද? අපි කොච්චර දේවල් කියනවද? දවල් රූපවාහිනියක් ළඟ ඉඳ ගන්නකො. උතුම විදිහේ මේ ශරීරයේ දවසේ පැය කීයක් නම් වැඩසටහන් යනවද මේ දුගද ගහන කුණු වෙන ශරීරය ආරක්ෂා කරගන්න දෙන උපදෙස් ක්‍රියාකාරකම් මේ ඔච්චරනම් සැලූම් තියනවද බලන්න නේ දැන් කෙස් විටෝනේ කුත් තියනවා නේද ඔව් දත් වවුනත් අයිතරේ කුත් කියලා ස්ථිර වශයෙන් අම රැලි වැටෙනවට මේ රැලියවන්ට නේද යතු ගාලා එලි කඩදාසිය අල්ලලා මුසල් දේවල් දිනවල කරන්නේ නේ අපි ඇයි ඒව කරන්නේ අපි කැමති නෑ දත් වැටෙනවා අපි කැමති නෑ මේ කෙස් ටික කළු වෙනවා අපි කැමති නෑ මේ හැම රැලි වැටෙනවා නේද ඈ ඒ අකමැත්ත තුල තියෙන්නේ මොකද්ද පියවතුනි දුක දුක දුකක් නේ වෙන්නේ මේක ආරක්ෂා කරගන්න බලන්නකො කොච්චර සල්ලි වේදන් කරනවද බලන්න ඈ ඉතින් සල්ලි මල්ලක් තිබ්බත් මදි නේ කන කෑම බොන බෙහෙත් හැබැයි කවුරු හරි බුද්ධිමත් කෙනෙක් හිතනවා නම් මේ ශරීරය අපි පාවිච්චි කරන්නට ඕනේ නිසරණ පඤ්ඤෝ පඤ්ඤාචිත නේ ඒ කියන්නේ මේ ආත්මේ මේ ජීවත් වීම සඳහා එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට වැඩදායක පිණිස මේ ශරීරය අපි පාවිච්චි කරනවා කියන හැඟීම ඇති කරගන්න පුළුවන් නම් කොයි තරම්නම් නේද වටිනවද ඉතින් මෙච්චර වියදම් කරලා මේ ප්‍රතිසංස්කරණය කරගන්නා වූ මේ ශරීරය බැරි වෙලාවක් ඒකයි 24ක් මොනවා හිතියෝ දත්මදින් නැතුව හිතියෝ මූණ හොදාන්නේ නැතුව හිතියෝ නේ ওই තරම් අපිරිසුදු කල්පනා වෙනවනේ ඈ ওই තරම් අපිරිසුදු ඈ ඉතින් මේ පැය 24කින් වෙනස් වෙන අපිරිසුදු වෙන අමාන්තම ඉවසන්නට බැරි දැනටපත් වෙන ශරීර කූඩුවක් ප්‍රතිසංස්කරණය කරගන්න ලස්සන කරගන්න අපි අපේ ජීවිත කාලෙම මහන්සි වෙනවා අපි හිතන්න තුන එහෙම නෙවෙයි දැන් අපි කොළඹ ඉඳලා යනවා බස් එක කොළඹ ඉඳලා එන බස් එකේ අපි නැගිටිනවා අපි කොහාට දෙන්නේ කුඹුක හන්දිය නේ එතකොට කොළඹින් නැගපුවා අපි කුඹුක හන්දියෙන් බහිනවා කියන සිතුවිල්ල ඇති කරගෙන තමයි බස් එකට නගින්නේ. එතකොට කුඹුක හන්දියෙන් බහිනකොට ඕගොල්ලන්ට දුකයිද? නෑනේ. ඇයි? මුලින්ම සිතුවිල්ල ඇතුලේ මම කුඹුක හන්දියෙන් බහිනවා කියන්නේ. හැබැයි බස් එකේ ලටපට උඩපට ඔක්කොම කරගෙන තව කවුරු හරි සම්බන්ධ වෙලා තව ටික දුරක් ගිහිල්ලා බහිනොත් මොකද වෙන්නේ? එතන දුක තියෙනවා. නේද? හැබැයි අපි හිතාගත්තොත් අපි කුඹුකහන්දියෙන් බහිනවා කියලා හිතේ දුකක් නැහැ නේ. ඒ වගේ තමයි අපේ මේ ශරීරය. අපි මේක පාවිච්චි කරන්න ඕනේ මේ ආත්මෙ මොකක් හරි වැදගත් වැඩක් ගන්නවායි කියන හැඟීම ඇති කරගන්න. ඉතින් මෙන්න මේ කියන මේ ශරීරයට මේ පංචස්කන්ධයට අරමුණු වන අරමුණු පිළිබඳව අපි අවබෝධයෙන් යුක්තව එහෙමත් නැත්නම් මොනවද ගැනද අපි කල්පනා කරන්නේ
මොනවද අපි ගත යුත්තේ? මොනවද අපි නොගත යුත්තේ? අල යුත්තේ මොනවද? ගත යුත්තේ මොනවද කියන හැඟීම අපේ හිතේ ඇති කර ගන්නට ඕනේ. ඒකයි කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නේ. නිවන් දකින්නට අවශ්‍යම වෙන අංගයක් තමයි යෝනිසෝ මනසිකාරය. නේ? සෝවාන් වෙන්නට අවශ්‍යම වෙන අංගයක් තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට සත්‍යයට මේ සසර ගමන දික් වෙනවා. සසර ගමන තව දික් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන පින්වතුනි මේ අපේ හිතේ කෙලෙස් ඇති වෙන අවස්ථා තුනයි. මේ අවස්ථා තුන ශික්ෂණය කරගන්න පුළුවන්. පාලනය කරගන්නට පුළුවන් අවස්ථා තුනකුත් උගන්වනවා. මොනවද ඒ අවස්ථා තුන? මොකක්ද කියන්නේ? ත්‍රිශික්ෂා. මොනවද? ත්‍රිශික්ෂා. මොනවද ත්‍රිශික්ෂා? සීල සමාධි ප්‍රඥා. දැන් අර අනුසය පරිඋත්ථාන වීතික්‍රම කියන අවස්ථාවේ ධර්ම අවස්ථාව මොකද්ද? නරකම අවස්ථාව. වීතික්‍රම කිව්වේ කෙලෙස් එළියට දාන අවස්ථාවනේ. අපේ හිතේ කෙලෙස් ඇති වුණත් ප්‍රශ්නයක් නෑ නේද? ඒවා හිතේ බුරුබුරා නැගුණත් කාටවත් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ දින අපට එළියට දානකොට තමයි මං කියවල සමාජයක්, රටක්, ලෝකයක් විනාශ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ. එතකොට මුලින්ම පාලනය කරන්නට ඕනේ මොන අවස්ථාවද? මේ වීතික්‍රම. වීතික්‍රම කියන අවස්ථාව පාලනය වෙන්නේ මොකෙන්ද? සීලයෙන්. සීලයෙන් ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාවෙන් තමයි වීතික්‍රම කියන අවස්ථාව. ඒ කියන්නේ මගේ හිතේ ඇති වුණු කෙලෙස් දැන් එළියට දානවා අතින් පයෙන්. ඒ කෙලෙස් මම එළියට දාන්නේ නැහැ කියන දැනුම. ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒ දැනුම ඇති කර ගන්නට ඕනේ. දැන් මේ කෙලෙස් ඇති වෙනවාම අපිට මොකද වෙන්නේ? අපේ හිත වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. නේ? වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වේගයෙන් එළියට දානවා. නේ? දැන් අපේ හිතේ කෙලෙස් තියෙනවා කියලා දැනෙන්නේ කොයි අවස්ථාවද? මේ ඉඳගෙන ඉන්න අවස්ථාවේ දැනෙනව නේද? දැන් මේ වේගයෙන් කැරකෙන ෆෑන් එක. අපි දන්නවා මේකේ දූවිලි තියෙනවා කියලා. ෆෑන් එකේ කටුවල දූවිලි තියෙනවා කියලා හැබැයි පේන්නේ නැහැ නේද? දැන් දන්නවද? ඇයි? මේ ෆෑන් එක වේගයෙන් කැරකෙනවා. යම් කිසි කෙනෙකුට මේකේ දූවිලි අයින් කරන්නට විස දාන්නට ඕන නම් ඒ පුද්ගලයා මොකද කරන්නේ ඉස්සෙල්ලාම? ඉස්සෙල්ලාම මේ වේගය නතර කරන්න. මේ වේගයෙන් කැරකෙන එක නතර කරන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? ෆෑන් එක නතර වෙනවා. නතර වුණාම පේනවා මේකේ දූවිලි නැහැ. මේ දූවිලි බැඳලා තියෙනවා කියන්නේ. ඊට පස්සේ අපි ඒක පිරිසිදු කරන්න උත්සාහ කරනවා. අපේ හිතත් ඒ වගේ. මේක වේගයෙන් ක්‍රියාත්මක වෙනකොට අර අනවශ්‍ය විදිහේ අරමුණු වලට අනවශ්‍ය බලගැන්වීම් ලබා දීලා හිත වේගයෙන් ක්‍රියාත්මක වෙනකොට අපේ හිතේ කෙලෙස් තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ පිටින්. එතකොට ඒ කෙලෙස් පේන්නේ සිත සමාධිගත වුණා. සිත සමාධිගත වෙනවා කියන්නේ සමාධිය. මේ සමාධිගත කරනවා. එතකොට සමාධියෙන් අපි දුරු කරන්නේ මොකද්ද? අපි කිව්වා වීතික්‍රම ඊළඟ කාරණාව පරිඋත්ථාන. නේ? හිතේ කෙලෙස් වේගයෙන් බුරා ඇවිලෙන අවස්ථාව පාලනය වෙන්නේ පිටුතුනේ මොකෙන්ද? සමාධිය. සිත සමාධිගත වුණාම තමයි අපේ හිතේ කෙලෙස් තියෙනවා කියලා පේන්නේ. හරියට නිශ්චල වාදනයේ එමත් නැත්නම් නිශ්චල ලිඳක වතුර පැහැදිලිව පෙනෙන ලිඳක ගැඹුරේ තිබෙන වැලි කැට පොළොරොඩු ආදී පෙනෙනවා වගේ අපේ සිත නිශ්චල වුණාම මොකද වෙන්නේ? සිතේ තියෙන කෙලෙස් අපට පේන්න ගන්නවා. ඊට පස්සේ සීලයෙන් කරනවා පිටුතුනි මොකද්ද? අර කෙලෙස් එළියට දාන අවස්ථාවට නැති කරන්නේ සීලය. එහෙනම් භයානක අවස්ථාවට කරන්නේ සීලය. සීලය එතකොට සීලය කියන්නේ මොකද්ද? සීලකම. සීලනය නේ? අතින් පයින් වචනේ එළියට දාන අවස්ථාව නැති කරනවා, අවම කරනවා.
ඒක කරන්නේ සීලය. දැන් මම සීල් ගන්න යනවා අම්ම කෙනෙකුයි දරුවෙකුයි. මේ දරුවා හරියට දඟයි. හරියට දඟයි. මේක දුවනවා මේක දුවනවා සීල් වැඩසටහන ක්‍රියාත්මක කරන අවස්ථාවේ ඉතින් අම්ම කියනවා පුතේ දඟ කරන්නේ නැතුව ඉන්න පුතේ. මේ දරුවා අහන්නේ ඈ ඉතින් නැවතත් දඟ කරනවා. අම්මට ඉතින් ටිකක් ඒ කියන මොකද කියන්නේ? යනකොට ඔබෙද නලගන්න. දැන් ගහන්න බෑ ඇයි? සීලේ සමාදන් වෙලා ඈ එතකොට සීලේ කරන්නේ මොකක්ද අර අතින් පයින් වචනේ කෙලෙස් එළියට දාන අවස්ථාව අපි පාලනය කරගන්න. පිටුතර මේ වගේ කෙලෙස් වර්ග 7ක් අපේ හිතේ ඇති වෙනවා. මේ කෙලෙස් වර්ග 7ම අපි පාලනය කරගන්නට උත්සාහ කරනවා. රාගාංශය, මානාංශය, දිඨාංශය, විචිකිච්ඡාංශය, භවරාගාංශය, අවිජ්ජාංශය ආදී වශයෙන් ඒ කෙලෙස් ඇතිවන අවස්ථා. මේ ඔක්කොම විස්තර කරන්න වෙලාවක් නැහැ. කොහොම නමුත් දැන් මේ විදිහට හිත පාලනය කරගත්ත කෙනෙකුට පුළුවන්කම තිබෙනවා කියන්නේ තමන්ගේ හිතේ මේ කියන කෙලෙස් ටික දකින්න. දැන් බුදුහාමුදුරුවෝ මේ හිතේ කෙලෙස් ඇති වෙන අවස්ථාව මේ විදිහට විස්තර කරලා ගම්සභා මණ්ඩපයේ නැගිටලා ගියා. මෙතන හිටපු හාමුදුරුවෝ කෙනෙකුට ඕන වුණා මේ පිළිබඳව වැඩි විස්තරයක් දැනගන්න. දැන් බුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කරපු ධර්මය විස්තරාත්මකව දේශනා කරන රහතන් වහන්සේ කෙනෙක් කියනවා. කවුද? දැන් සරියුත් හාමුදුරුවෝ ප්‍රඥාවන්තයන් අතර අගතනවා. ආනන්ද හාමුදුරුවෝ ධර්ම ගානගාරකනේ. කවුද? මහා කච්චායන මහරහතන්. කවුද? මහා කච්චායන මහරහතන් වහන්සේ. උන්වහන්සේට තිබුණු විශේෂ හැකියාව තමයි මේ බුදුහාමුදුරුවෝ ලඝුකට කියපු දේශනාවක් දේශනා කරපු දේශනාවක් ඉතා විස්තරාත්මකව දේශනා කරන්නට පුළුවන් කෙනෙක්. අර වික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයේදී වික්ෂුන් වහන්සේලා යනවා මේ මහා කච්චායන මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න. ඊළඟ කාරණාව කියනවා. මහා කච්චායන මහරහතන් හරි ලස්සන උත්තරයක් දෙනවා. මොකද දෙන උත්තරය? අවැත්නි ඔබලා හරියට ඔබලා මහා පුදුම කට්ටියක්. ඕගොල්ලෝ හරියට ගහක් ළඟට ගිහිල්ලා ඒ ගහේ අරටු අනිවාර්යෙන් තියෙනවායි කියලා දැනගෙන මේ ගහේ අත්තක් කන්න බලනවා මේ ගහේ අරටු තියෙනවද කියලා. අන්න ඒ වගේ වැඩක් ඉන්නේ කරන්නේ. මොකද ඒකේ කිව්වේ? මේ ඕගොල්ලෝ මහා දැනුමක් තියෙන මහා පුරුෂයෙක් ළඟ ඉඳලා මගේ ළඟට ආවේ. අවුද බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ තමයි මේ දේශනාව විස්තර කරන්නට සුදුසුම කෙනා. බලන්නකො තිබුණ නිහතමානීකමනේ අනතිමානීකම නිහතමානීකම නේ? රහතන් වහන්සේලාගේ තියෙන්නේ මොන ගුණයද? නිහතමානීකම. අපි කියනවා අපි නිහතමානී කියලා. ඒක වැරදි. අපි ළඟ තියෙන්නේ මොකද්ද? අනතිමානීකම. රහතන් වහන්සේ ළඟ තමයි මේ කියන්නේ නැති කරන්නේ. හත කියන්නේ අතමානී මානේ සම්පූර්ණයෙන්ම දුරු කරපු පිරිසක් තමයි රහතන් වහන්සේලා. අපි කවුද? අනතිමානී. අතිමානී මානේ සම්පූර්ණයෙන් දුරු කරලා නැහැ. අපි ඉතින් වර්ණනා කරන අනේ යා හරිය නිහතමානී. එතකොට බිම්මතුනි දැන් මේ කච්චායන මහරහතන් වහන්සේ ළඟ තිබුණු බලන්නකො තිබුණ නිහතමානී ගුණය මේ අපිට අපෝ මොකද කරනවද? එහෙනම් මම කියන්නේ නේද? හැබැයි කච්චායන හාමුදුරුවෝ ළඟ තිබුණ යන නිහතමානී ගුණය. ඒ උන්වහන්සේ මෙහෙම කිව්වහම අර හාමුදුරුවෝ කියනවා නෑ ස්වාමීනි බුදුහාමුදුරුවෝ වෙහෙසයි. උන්වහන්සේ ළඟ කුඩේට වැඩම කළා. ඒ නිසායි අපි ඔබ වහන්සේ මුණගැහෙන්නට ආවේ. කිව්වහම මේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව දේශනා කරපු ඒ පාඩේ තමයි ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. අහා කියනවනේ නේද? දැන් අපි කිව්වේ මේ
අරමුණු ගන්න එක ආයතනයක් තමයි මොකද? ඇස. ඇස නැමැති ආයතනේ. ඇස නැමැති ආයතනේ අපි රූප නැමැති අරමුණු ගන්න. නේ? එතකොට චක්කුම් චාල්සෝ අවත්නි චක්කුම් ඇස පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඔන්න ඇස කියනවා ඇස රූපයක් දකිනවා. හරි? ඒ දකින රූපය අඳුනා ගන්න ඇහි තියෙන හිතක්. ඒකට කියනවා මොකද්ද? චක්කු විඤ්ඤාණය. රූපය අඳුනා ගැනීමේ සිත. තින්නම් සංගති පස්සෝ. ඔන්න එතකොට ඇස රූපය ඇසේ තියෙන හිත. ඒ කියන්නේ රූපය අඳුනා ගන්න ස්වභාවය. මේ තුන එකතු වුණාම මොකද වෙන්නේ? අපි රූප දකිනවා. හරියට ටෝච් එකක් වගේ නේ. දැන් ටෝච් එකේ බල්බ් එක වෙනම තිබ්බොත්, බැටරි කෑල්ල වෙනම තිබුණොත්, පස්සේ අර හයිකරන මූඩිය වෙනම තිබ්බොත් පත් වෙනවද? මේ තුනම එකට දාලා ටෝච් එකට බැටරි දාලා ඊට පස්සේ කෑල්ල හයි කරලා බල්බ් එකත් හයි කරලා ස්විච් එක දාපු ගමන් මොකද වෙන්නේ? ඔන්න එළියේ ආලෝකය එනවා. ඒ වගේ තමයි. ඇස තියෙනවා, රූප තියෙනවා, චක්කු විඤ්ඤාණය තියෙනවා. මේ තුන එකතු වෙන ගමන් මොකද වෙන්නේ? තින්නම් සංගති පස්සෝ. මේ තුනේ ගැටීම නිසා. පස්ස එහෙමත් නැත්නම් අපි රූපය දකිනවා. තින්නම් සංගති පස්සෝ. යම් වේදේති පස්සපච්චය වේදනා. එතකොට දැනීම නිසා මොකද ඇති වෙන්නේ? විඳීමක් ඇති වෙනවා. නේ? විඳීමක් ඇති වෙනවා. මේ රූපේ හැඩතල නේද? ලස්සන කෙනෙක්, කුස කෙනෙක්, කොට කෙනෙක්, කළු කෙනෙක්, දත් නැති මිනිහෙක්, දත් නැති ගෑණියක්, කොර වෙච්ච කෙනෙක්. මේවා අඳුරගන්නේ මොකක් නිසාද? අර එකතු නිසා නේද? විදීම පස්සපච්චය වේද යම් වේදේති තම් සංජානනාති. මේ විදීම තමයි අපි හඳුනාගන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? යම් සංජානාති තම් විතක්කේති. ඔන්න ඒක අපි රූපේ ගන්නවා හිතට. හිතට ගන්නවා රූපේ. හිතට අරන් මොකද කරන්නේ? යම් විතක්කේති තං පපංචේති. හිතට ගන්නකම් ඇති. බුදුහාමුදුරු දේශනා කරනවා මේ දැක්ක රූපයට ප්‍රපංච ගොඩ නගන්නට එපා කියලා. මොනවද ප්‍රපංච කියන්නේ? ආනම්මන වටිනාකම් දෙන්නට එපායි කියන්නේ. එහෙම දුන්නොත් මොකද වෙන්නේ? ඒ අර වැරදි ක්ලේශයන් වලට අනවශ්‍ය බලයක් ලබා දෙනවා කියන්නේ. කනට ශබ්දයක් එනවා. ඔය ඒකත් ඒ වගේ නේ ශෝතං චාවුසෝ අදිච්ච කනට ඇහෙන ශබ්දේ දැන් ශබ්දය කනට ගත්තහම මොකද වෙන්නේ? කන තියෙනවා ශබ්දයක් ඇහෙනවා. එතකොට ශබ්දය අඳුනා ගැනීමේ කනේ හිතක් තිබෙනවා. සෝත විඥානයි. නේ? මේ තුන එකතු වුණාම මොකද වෙන්නේ? ශබ්දය ඇහෙනවා. නේ? දැන් බැලුමක් කියන්නකො අපිට කවුරු හරි බනිනවා. අපි කොහොමද බැලුමක් කියලා අඳුනගන්නේ? කොහොමද බැලුමක් කියලා අඳුනගන්නේ? නෑ බැලුමක් කියලා අඳුනගන්න අපි කලින් බැලුම අහලා තියෙනවා. දැන් සුද්දෙක් ඇවිල්ලා ලංකාවට මිනිහට අපි සිංහලෙන් බැලුම් දෙන්නේ. ඒ මිනිහා හිතන ඉතින් ඒක තමයි පිළිගන්නේ ඉන්නේ. මේ රටේ කියලා නේ. දැනුම අපි අහලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඇයි අපි කලින් අහලා තියෙන්නේ. නේ? එතකොට මේ අහලා තිබුණ බැලුම කවුරු හරි බයිනවනම් අපි බැන්න ඉවරයි. නේ? දැන් ඕක අපි මොකද කරන්නේ? අපි හිතට ගන්නවා. නේද? යම් වේදේති තං සංජානාති. ඔන්න විදිනවා දැන් මේක නේ බැලපු විදිහ. බැන්නත් නම් කවන්නේ අම්මත් මමත්. ඒ මදිවට මහා පිරිසක් ඉස්සරහා බැනේ. ඕන දැන් මේකට අපි ජෙනරේට් කරන බලය ලබා දෙනවා. හැබැයි මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. නේද? ඊට පස්සේ මොකද කරන්නේ?
යම් සංජානාති තං විතක්කේති. මේක හිත තුල තියාගෙන බලය ලබා දීලා කැකෑරලා මෝර බැරිම තැන මොකද කරන්නේ? එළියට දානවා. එළියට දානකොට මොකද වෙන්නේ? ලෝකයක්, රටක්, සමාජයක් විනාශ කරන්නට තරම් මේ පුංචි සිතුවිල්ලට අපි ලබා දෙන මේ බලය, අපි ලබා දෙන මේ පවර එක කොයිතරම්ද කියලා බලන්න. ඒ නිසා සිතුවිලි ඇති වෙන එක සාමාන්‍ය සත්‍යයේ ස්වභාවය. මේ සිතුවිලි අනුනගෙන ඒ සිතුවිලි වලට බුද්ධිමත් පුද්ගලයා කරන්නේ මොකද්ද? ප්‍රඥාවන්ත පුද්ගලයා කළ යුත්තේ මොකද්ද? බලය ලබා දෙන එක නතර කරන්න ඕනේ. අර දුක්ඛේ දුක්ඛමත්තම් භවිෂති සුඛේ සුඛමත්තම් භවිෂති. ඒක කරන්න හරිම අපහසුයි නේ? මේ සමාජයේ ජීවත් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ඉන්ද්‍රියයන් මේ අරමුණු ටික විනමමින් ජීවත් වන සමාජයක කෘතඥ ස්වභාවයෙන් යුතු මේ සත්වයාට මේ අපට එන ලැබෙන, අපි දකින, අපි අහන, අපි දැනෙන, අපි විඳින මේ සිතුවිලි වලට බලය ලබා නොදී ඉන්නට පහසුකමක් ලැබෙන්නේ නැහැ. තාම අපහසුයි නේ? තාම අපහසුයි. හැබැයි අපහසුයෙන් හරි කරගත්තේ නැත්නම් බලය ලබා දුන්නොත් අමාරු වැටෙන්නේ තමයි. අමාරු වැටෙන්නේ තමයි. හැබැයි ප්‍රඥාවන්ත පුද්ගලයා නම් මේ පිළිබඳව නැවත හිතලා ඒ ඇති වුණ අකුසල සිතුවිල්ල, පාපකාරී සිතුවිල්ල සමතේකට පත් කරලා මුළු ලෝකේටම දයාව, අනුකම්පාව දක්වන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අර හාමුදුරුවෝ මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන පිළ සූත්‍රයක් මම මේ මූලික කොටස විතරයි සඳහන් කළේ. මේක තමයි මේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැඹුරින් කරන දේශනාව. දැන් මේ බණ ටික අහගෙන ඇවිල්ලා මේ විස්තරය අර හාමුදුරුවෝ නැවත බුදුහාමුදුරන්ට මේ මහා කච්චායන මහ රහතන් වහන්සේගේ විස්තරය දේශනා කළා. බුදුහාමුදුරුවෝ කුම්පාරක් සාදුකාරක් කියලා සඳහන් කරනවා. අනේ සාදු සාදු මහා කච්චායන කියලා කියන මහා ප්‍රඥේ මගේ ශාසනයේ ප්‍රඥාවන්තයන් වගේම මගේ ධර්මයේ පිළිබඳව විස්තර කරන්න පුළුවන් මහා ප්‍රඥ විසුණු වහන්සේ නමක් කියලා බුදුහාමුදුරුවෝ සාදුකාර පවත්වනවා. මේ සූත්‍රයේ මේ දේශනාව අහගෙන හිටිය ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ මේ දේශනාව අහගෙන ඉඳලා ආනන්ද හාමුදුරුවෝ සාදුකාර පවත්වන්නේ ස්වාමීනි හරිම සතුටුයි. බොහොම ලස්සන සූත්‍රයක්. මේ වදයක් තියෙනවා. මේ වදේ කොයි පැත්තෙන් අඩලා රහ බැලුවත් තිබෙන්නේ එකම රහනේ. නේද? ඒ වගේ මේ සූත්‍රයේ කොයි පැත්තෙන් අරගෙන මේ දේශනාවේ කොයි පැත්තෙන් අරගෙන විග්‍රහ කරන බැලුවත් තිබෙන්නේම ධර්ම රසය සාදු සාදු කියලා ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා. බුදුහාමුදුරුවෝ නැවතත් ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා එහෙනම් ආනන්ද මේ පිටක මිහිරියාව දැනෙන මේ දේශනාවට මధు පිටික කියන නම ඉදිරිපත් කරනවා. එමයි මේ සූත්‍රයේ නම. ඒ නිසා අපි ධර්ම දේශනාව අද දවසේ අවසන් කරනවා. මේ හැමදෙනාටම වසාන කාලයේදී මේ වගේ ධර්ම දේශනා මාලාවකට ශ්‍රවණය යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. ජීවිතය හදාගන්න තැන, ජීවිතය නිවැරදි කරගන්න තැනට අපි හැමදෙනාම යොමු. විසම සමාජයක අපි ජීවත් වෙන්නේ. කොයි වෙලාවෙ සිතින්, කයින්, වචනයෙන් අවඩ අපහසුතාවයක් අපට සිද්ධ වෙයිද කියලා දන්නේ නැතුව අතරමං වෙච්ච සමාජයක, අතරමං වෙමින් යන සමාජයක අපි ජීවත් වෙනවා. ඒ නිසා අපි බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕනේ. වෙනදාට වඩා ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. වෙනදාට වඩා අවදියෙන් ඉන්න ඕනේ. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා ධර්මයේ අනුව ජීවිතය හැදගස්වා ගන්නට අපි හැමදෙනාටම ශක්තිය ධෛර්යය. ඒ වගේම මේ ධර්ම දේශනාව මේ හැමදෙනාගේම හිතසුව පිණිසත්, ඒ වගේම ජීවිතේ හදාගන්නට, මෙලොව යහපත් කරගන්නට, ඒ වගේම ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගන්නට ශක්තිය ධර්මය
ලැබෙන ධර්ම දේශනාවක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව සමග ධර්ම දේශනාව අවසන් කරනවා. විශේෂයෙන්ම අද දවසේදී ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවා අශෝක හෙටිආරච්චි මහත්මිය, ඒ වගේම දිලාන් අනුරාධ, සචිත්‍රි හෙටිආරච්චි යන පින්වතුන් පින්වතුන් වලට ඉන්න උදන් කවුද? මොහොත් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දාලා තියෙන පිරිස, ඒ අයට මම හිතන්නේ හැමදෙනාම ජීවිතුන් අතර ඉන්න පිරිස වෙනකොට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දිනවල බෝධි පූජා පින්කමක් පවත්වන අපේ පින්වතුන් පිරිසක් සතියක් පුරාවටම පවත්වන අවසාන දවස ඒ අයට පින් අනුමෝදන් කරන්නට විශේෂයෙන්ම එස්.ඒ. සුනිල් මහත්මයාට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම අශෝකා මාළවී මහත්මිය, වජිර වනිබ, අනුෂ්කා, ලෙනාෂා, නුනාරා යන අයගේ අපල දුරු වීම සඳහා, ඒ වගේම සේනාරත්න අමරකෝන්, රේණුකා වේදර්ශනී, මధు භාෂිනී ශශිකලා, ඕෂණී සෙව්වන්දි, විහාන් සමරකෝන් ඇතුළු පවුලේ සැමට සියලු දෙනාගේ අපල පදර දුරු වීමට වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. වෙනුකී සමාසි ජමුදී යනියන්ගේ සෙනසුරු අපල දුරු වේවා, ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවන් මේ හැමදාම ඉදිරි වෙනවා. ඉතින් සියලුම දෙනා ප්‍රාර්ථනා කරගන්න තම තමන්ට අවශ්‍ය පරිදි මේ අවස්ථාවේ පින් අනුමෝදන් කරනවා. මේ ධර්ම දේශනාවේ පින්කමේ ආනිසංස විශේෂයෙන්ම ලෝකුරා බුදුරජාණන් වහන්සේට ඊළඟ සුදු පූජා කළා. මල් පහන් සුවඳුන් බහත් ආදී පූජාවක් සිදු කරන්න යෙදුණා. පංචශීලයේ සමාදන් වෙලා මේ පින්තුන් සිල්වතුන් බවට පත් වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශිත ධර්ම දේශනාව ශ්‍රවණය කරලා බොහෝ පින් අත්පත් කරගෙන තිබෙනවා. ඒ නිසා මේ අත්පත් කරගත්තා වූ සියලු පින් නම් සඳහන් කරන්නට යෙදුණු සියලුම දෙනාට අනුමෝදන් වේවා. ඒ අයගේ මෙලොව ගමන සාර්ථක වේවා. රවිචන්ද්‍ර කුජබුද ගුරුසිකුරු සනි රාහු කේතු කියන නවග්‍රහයන්ගෙන් අපල උපද්‍රවාදයක් ඇති වෙන්න තිබෙනවා නම්, ඇති වෙලා තිබෙනවා නම් සියලු අපල උපද්‍රවාදී දුරීභූත වේවා. සමදනාටම සිතක් සාන්තියක් ජයමංගල්‍යයක් උදා වේවා. ඒ වගේම ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලැබේවා. ඉක්මන් භවයකදී උතුම් අමා මහ නිවන් අවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් සාදු කියලා. ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුන මේ පින්වතුන් නමින් පරලෝක ප්‍රාප්ත යම්තා ඥාතීන් පිරිසක් ඉන්නවා නම් ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ ඉදි කරලා මෙවැනි තත්ත්වයකට අද දවසේදී මේ වගේ බණහන්නට සුන්දර පරිසරයක්, සුන්දර වටපිටාවක් සකස් කරලා දුන්න කමන්ත මහත්මයා, ඒ වගේම එරංගිත් මහත්මයා, ඒ මහත්මීන් නමින් මේ පරලෝ යන්නට යෙදුන තමන්ගේ පවුලේ ඥාතීන් ආදරණීය දෙමාපියන් ඇතුළු හැමදෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලෝක ගමන සුඛී සුවපත් භාවයටපත් වේවා. යම් කිසි හේතුවකින් සසරගත වැරද්දකින් මේ ඥාතීන් මේ ස්ථානවල ඉපදලා නැත්නම් අත මිදේවා. සත්වත් ස්ථානවල ඉපදලා නැත්නම් සතතවතවත් වඩා වර්ධනය කරගනිත්වා. අවසානයේ පරලෝක ගමන සාර්ථක කරගෙන උතුම් අමා මහ නිවන් අවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් සාර්ථක පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ හැමදෙනාටම ආයුරාෝග්‍ය ආදී දුකක් කරදරයක් කිසිදු අවස්ථාවක සිදු වේවා. බුදුදහම සංඝයන් රත්නත්‍රය ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලැබේවා. කායික පීඩා මානසික පීඩා සිදු නොවේවා. ඒ වගේම සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලැබේවා. දෙවියෝ මේ පින්වතුන් ආරක්ෂා කර දෙත්වා. ඒ වගේම දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් අවබෝධ කරගනිත්වා යන ප්‍රාර්ථනාව. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ත්වං සදා
ධර්ම ශ්‍රවණානිසංසයෙන් මේ හැම දිනාටම උතුම් අමා මහ නිවන් අවබෝධ වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු